නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අප්‍රමාදයෙන් සම්පාදයට උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි කුරු දෙවිඳුන් වන්දනා කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව හල්පිට පොල්ගස්සෝවිට පදිංචි පින්වත් සන්ධ්‍යා කාන්ති කළුආරච්චි මහත්මිය සහ කැනඩාවේ එඩ්මන්ටන්හි පදිංචි සාන්ති බණ්ඩාර සමන් කළුආරච්චි යන පින්වන්ත දූ දරුවන් ඇතුළු මේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත සියලු දෙනා ඒකනාසි කරගෙන පින්වන්ත ඔබත් කැටුව අපි සූදානම් අද දවසෙත් උතුම් සදහම් පිළිසඳර පවත්වන්න. අපි අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නැවත ආදර ගෞරවයෙන් වන්දනා කරගනිමු. ස්වාමීනි ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අද දවසෙත් ඉතින් අපට අනුකම්පාවෙන් අවවාද කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිත ගැන කියලා දෙනවා. අපි සසරේ ඉපදෙමින් මැරෙමින් යන ජීවිත ගැන, ඒ ඉපදී මෙරි යන්න හේතු වෙච්ච දේවල්, ඒවා නැති කරගන්න ආකාරය, ඒ සඳහා අපි කරන්න ඕනේ මොනවාද, පුරුදු කරගන්න ඕනේ මොන ගුණ ධර්මද, ප්‍රහාණය කරන්න ඕනේ මොනවද, කොයි වගේ අවබෝධයක යුක්ත වෙන්න ඕනේ කියන කාරණේ අපේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතය ගැන අවබෝධ කර ගැනීම පිණිස දේශනා කළ උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික කියලා කියන්නේ අවබෝධයත් එක්කම ප්‍රඥාවෙන් යුක්තව යථාර්ථය දැකලා කලකිරීම ගැන කලකිරීමට තමයි නිබ්බේධික කියලා කියන්නේ. සාමාන්‍ය ගත්තොත් කලකිරීම කියන එකට නිබ්බේධික කියලා කියනවා. නමුත් සාමාන්‍ය අපේ ජීවිතේ දිනදා කටයුතු කරනකොටත් කලකිරීම ඇති වෙන අවස්ථා තියෙනවනේ. අපිට රැකියා කරන තැන කලකිරෙනවා කියලා කියනවා. දරුවා කීකරුණාම කලකිරෙනවා. ස්වාම පුරුෂයා කියන දේ අහන්න නැතුණම බිරිඳක් හැටියට කලකිරෙනවා. බිරිඳ කියන දේ අහන්න නැතුණම ස්වාම පුරුෂයා ගැන කලකිරෙනවා. මේ විදිහට අපේ ජීවිතේ බහුලව තියෙන එකක් මේ එපා වීම කියන එක. ස්වාමීනි අර අපි කැමති දේ සිදු නොවුනහමත් මේ එපා වීමක් එනවනේ. ඒකට නිබ්බේධික කියලා කියන්නේ නැහැ. එතන ප්‍රඥාවත් එක්ක ඇති වෙච්ච කලකිරීමක් හෝ නොයල්මක් නෙමෙයි ඇති වෙන්නේ. එතකොට එතන මුලාවත් එක්ක තියෙන්නේ. Tamanට ඕන විදිහට දේ පවත්වන්න බැරි වෙනකොට ඇති වෙන එපා වීමක්. එතකොට අපි කියන අනේ මට නම් කලකිරීමක් තියෙන්නේ, මට කලකිරලා තියෙන්නේ කියලා අපි සාමාන්‍ය කතා බහ කරනවා. ඒකට නිබ්බේධික ප්‍රඥාව කියලා කියන්නේ නැහැ. නිබ්බේධික කියලා කියන්නේ යමක යථාර්ථයේ ඒ ආකාරයෙන්ම දකිනකොට ඒ දේ අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, වෙනස් වෙන හැටි යථාභූත වශයෙන් දැකපුවාම එයාට ඒ දේ විනිවිද දකින්න ප්‍රඥාවක් ලැබෙනවා. ආන්‍ය ප්‍රඥාවෙන් යුක්තව ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒකට කියනවා නිබ්බේධික කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික සූත්‍රයේ මාතෘකා 6ක් අපේ ජීවිතය තුළ පවතින කරුණු 6ක් 6 ආකාරයකින් විස්තර කරනවා. උන්වහන්සේ මුලින්ම මේ කාමය ගැන විස්තර කරනවා. ඊළඟට වේදනා ගැන, ඊළඟට සංඥා ගැන, ඊළඟට ආශ්‍රව ගැන, ඊළඟට කර්මය ගැන, ඊළඟට දුක ගැන. දැන් අපි මේ වාඩි වෙලා ඉන්න විදිහට, ඔබ ඔය ඉන්න විදිහට හිතලා බැලුවොත් එහෙම අපේ ජීවිතය තුළ කාමයේ කියලා ස්වභාවයක් තියෙනවා. ඒ දේ ගැන අපිට අවබෝධයක් නැත්නම් විනිවිදේ කාමයේ ස්වභාවය, ඒ කාමයේ අවබෝධ කර යුතු ආකාරයේ ප්‍රඥාවක් නැත්නම් අපි කාමයේ ගැන කලකිරෙන්නේ නැහැ. කාමයෙන් නිදහස් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් දේශනා විදීම, වේදනා. දැන් අපි සැප දුක් උපේක්ෂා වේදනා නිතර විඳිනවනේ.
දැන් මේ දේශනාව අහනකොටත් ඔබ තුල එක්ක සැපක් හරි දුකක් හරි උපේක්ෂා හරි විඳීමක් ඇති වෙනවා. අපි මේ දේශනාව ඉවරලා ඊළඟට ඔබ ප්‍රවෘත්තියක් බැලුවොත් එහෙම ඒත් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඊළඟට අපි කෑමක් කනකොට එක්ක සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඇඳුමක් අඳිනකොට අපි නිදා ගන්න ගියත් අපිට එක්ක සැපක් හරි දුකක් හරි මේ විදිහට අපි නිරන්තරයෙන් අපේ ජීවිතේ විඳීමත් එක්ක එකතු වෙලා අපි ඉන්නේ. මේ ජීවිතේක කොටසක් විඳීම කියලා කියන්නේ. ඒ ගැන අපිට විනිවිද දකින ප්‍රඥාව නැති වුණොත් අපිට මේ විඳීමෙන් නිදහස් වෙන්න බෑ. දුකින් නිදහස් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් දේශනා කරා සංඥාව. අපේ මේ ජීවිතේ තවත් කොටසක් සංඥාව. නිරන්තරයෙන්ම අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණ හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමත් එක්ක තමයි අපේ ජීවිතේ නිරන්තරයෙන්ම තියෙන්නේ. ඒ කාමය කියන ස්වභාවය අපේ ජීවිතේ නිරන්තරයෙන්ම තියෙනවා. විඳීම් කියන ස්වභාවය අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම තියෙනවා. සංඥා කියන ස්වභාවය අපේ ජීවිතේ නිරන්තරයෙන්ම තියෙනවා. ඊළඟට ආශ්‍රව. අපේ ජීවිතේ සසර පැවැත්ම පිණිස හේතු වෙච්ච දේ. චිත්ත අභ්‍යන්තරේ ප්‍රහාණය නොවි පවතින දේවල්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව තුනක් මේ හැම වෙලාවෙම නිරන්තරයෙන්ම අපේ ජීවිතේ තියෙනවා. ඒව ගැන අපි යථාර්ථය දන්නේ නැත්නම් මේ කාමාශ්‍රව, මේ භවආශ්‍රව, මේ අවිජ්ජාශ්‍රව කියලා එතකොට අපිට ඒ ගැන අවබෝධයෙන් කලකිරෙන ප්‍රඥාවක් ඇති කරගන්න බෑ. ස්වාමීනි ආශ්‍රව කියලා කිව්වේ කාමයට තියෙන කැමැත්තද? නැහැ. කාමයට තියෙන කැමැත්තට කියන්නේ කාමය කියලා කියන්නේ. කාම ගුණනේ බාහිර තියෙන්නේ. ආශ්‍රව කියලා කියන්නේ අපේ ජීවිතේ දැන් අරහත්ත්වයට පත් වෙනකොට ආසාවක් ඡේ වෙනවා කියලානේ කියන්නේ. ආශ්‍රව ඡේ වෙනවා කියනවා. ඒකට කාමයේ කියන කනාගාමී වෙනකොට ඡේ වෙලා යන එක. නමුත් අරහත්ත්වයේදී තමයි ආශ්‍රව ඡේ වෙන්නේ. ඒතර ආශ්‍රව කියලා කියන්නේ අපේ චිත්ත අභ්‍යන්තරේ පවතිනවා ප්‍රකට නැතුව කෙලෙස්. දැන් මේ වෙලාවේ අපි ධර්මය අහනවන්නේ. මේ වෙලාවේ කාමයේ කියන එක අපේ ප්‍රකටව නැහැ. හැබැයි හිත ඇතුලේ කාමයේ ඇවිස්සෙන් උවමනා කරන දේ තියෙනවා. ඒක නිසා කාම අරමුණක් ආපු ගමන් එකපාරම කාමයේ ඇවිස්සෙනවා. ඒ වගේ තමයි අපි ධර්ම මාර්ගය පුරුදු කරනකොට දැන් ආශ්‍රව තියෙන නිසා භව ආශ්‍රව කියලා කියනවා. ඒ භව ආශ්‍රව තියෙනකන් අපිට නැවත සසර යෑම පිණිස භවයකට උවමනා කරන දේ සකස් වෙනවා. ඊළඟට අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ දැන් මේ අපි මේ ධර්මය හොඳට කන් යොමු කරගෙන අවබෝධ කරගන්න අදහසින් ඇහුවට චිත්ත අභ්‍යන්තරේ තියෙනවා අපි මුලාවට පත් කරන ස්වභාවයෙන් යුතු ස්වභාවයක්. කෙලෙස් ස්වභාවයක්. කෙලෙස් ස්වභාවයක්. ඒකට කියනවා ආශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා. අපිට මේ ආශ්‍රව යටට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරා අවබෝධ කරගන්න ඕනේ කර්මය ගැන. කර්මය කියන එකත් අපේ ජීවිතේ නිරන්තරයෙන්ම උන්වහන්සේ දේශනා කරලා තියෙන චේතනාම්බික්කේ කම්මං වදාමි කියලා. චේතනාව තමයි කර්මය කියලා. එතකොට චේතනාව හැම වෙලාවෙම තියෙනවා කියන්නේ කර්මය හැම වෙලාවෙම අපි තුල පවතිනවා. එතකොට කර්මයේ පවතින අපි තුල සකස් වී කර්මයේ තිබුණට පිනට අනුව හෝ පවට අනුව හෝ ආනිජ්ජාභි සංස්කාරයකට අනුව අපිට ඒ ගැන තේරුමක් නැත්තම් අපි අවබෝධයෙන්ම විනිවිද දැකලා ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ දුක ගැන නිරන්තරයෙන්ම අපේ ජීවිතේ පවතින දුක කියන එක. මෙන්න මේ කරුණු 6. කාමය, වේදනා, සංඥා, ආශ්‍රව, කර්මය, දුක කියන මාතෘකා 6 තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ 6 එකක් 6 ආකාරයකට අවබෝධ කරගන්න ඕන. විනිවිද දකින ප්‍රඥාව ඇති වෙන්න. කොහොමද නැස දේශනා කරනවා දැන් කාමයේ ගත්තත් එහෙම කාමේ වේමත්තම් වේදි කාමම් වේදිතබ්බන් කියනවා. කාමය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ශ්‍රාවක හැටියට අපි ඊළඟට කාමානං නිධාන සම්භව වේදිතබ්බෝ කාමයන්ගේ හට ගැනීමේ පසුබිම අපි දැනගෙන ඉන්න ඕනේ කියලා කියනවා. ඊළඟට කාමානං වේමත්තා වේදිතබ්බා කාමයන්ගේ වෙනස්කම් දැනගන්න ඕනේ කියලා කියනවා. කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයේ විපාක දැනගන්න ඕනේ කියනවා. ඊළඟට කාමානං නිරෝධෝ කාමයේ නිරුද්ධ වීම දැනගන්න ඕනේ කියනවා.
කාම නිරෝධ ගාමිනී පටිපදා. කාමයෙන් නිරෝධ වෙන ප්‍රතිපදා. ඒත් මේ විදිහට මේ අපි මාතෘකා 6ක් ඔස්සේ ඉගෙන ගන්න දැන්. කාමය ගැන, විඳීම් ගැන, සංඥා ගැන, ආශ්‍රව ගැන, කර්මය ගැන, දුක ගැන. මේවා දැනගන්න ඕනේ කියලා කියනවා. මේ වගේ තියෙන නිධාන සම්භවය, මේවා හට ගැනීමේ මූලික ස්වභාවය පසුබිම දැනගන්න ඕනේ කියලා කියනවා. ඊළඟට මේ වගේ වෙනස්කම් දැනගන්න ඕනේ කියලා කියනවා. ඊළඟට මේ වගේ විපාකේ දැනගන්න ඕනේ කියලා කියනවා. ඊළඟට මේ වගේ Nirodhe දැනගන්න ඕනේ කියනවා. ඊළඟට Nirodha ගාමිනී පටිපදාව දැනගන්න ඕනේ කියනවා. මෙන්න මේ විදිහේ මේ හය ආකාරයකට අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගත්තාම තමයි අපිට විනිවිද දකින ප්‍රඥාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ හිටියේ. උන්වහන්සේ දේශනා කරනවා නිබ්බේධික පරියායම් වූ භික්කවේ ධම්මපරියායන් දේශිස්සාමි. පින්වත් මහණනි මම ඔබට විනිවිද වැටහෙන නුවණ ඇති කර ගැනීමේ ක්‍රමය පිළිබඳ දහම් පරියාය කියලා දෙන්නම් කියනවා. විනිවිද වැටහෙන නුවණ ඇති කර ගැනීමේ දහම් පරියාය දේශනා කරන්න. තං සුණාත ඒ කාර්යය හොඳට අහන්න. සාදුකම් මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න. වාසිස්සාමීති මම දේශනා කරන්නම් කියනවා. එවම් බන්තේතිකෝ තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතදවච. එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ ඒ භාග්‍යතුන් වහන්සේ මේ දහම් පරියාය දේශනා කරනවා. ඉතින් අපි මූලිකව ඒ කරුණු ටික ඉගෙන ගත්තා. දැන් අපි එක එක මාතෘකාවක් ඔස්සේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. පින්වත් මහණනි මොකද්ද කියලා අහනවා මේ විනිවිද වැටහෙන නුවණ ඇති කරන ක්‍රමය පිළිබඳ දහම් පරියාය. ඒ කියන්නේ නිබ්බේධික පරියාය කියන්නේ මොකද්ද කියලා කියනවා. ඒ තමයි කාමයෝ දත යුත්තාහ. කාමය කියන්නේ කොමක්ද කියලා දැනගන්න ඕනේ කියනවා. කාමයන්ගේ පසුබිම හට ගන්න ආයුරු දැනගන්න ඕනේ කියනවා. කාමයන්ගේ හට ගන්න ආකාරය පසුබිම දැනගන්න ඕනේ කියනවා. ඊළඟට කාමයන්ගේ විවිධත්වය වේමත්තත. කාමයන්ගේ විවිධත්වය දැනගන්න ඕනේ කියනවා. ඊළඟට කාමයන්ගේ විපාකය දැනගන්න ඕනේ කියනවා. ඊළඟට කාමයන් නිරුද්ධ වීම දත යුත්තේ. කාමයන් නිරුද්ධ වීම දැනගන්න ඕනේ. කාමයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව වැඩපිළිවෙල දැනගන්න ඕනේ කිව්වා. බුදුරජාන් වහන්සේ ඊට පස්සේ මේක විස්තර කරනවා. කොහොමද පින්වත් මහණෙනි මේ කාමයන් දැනගන්න ඕනේ කියලා කිව්වනේ. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කාම ගුණ 5ක් තියෙනවා කියලා. කාම ගුණ 5ක් තියෙනවා. අපි තුල දැන් කාමයේ ඇති වෙනවා නම් හිත ඇවිස්සෙනවා නම් කාම අරමුණ ඔස්සේ මේ කාම ගුණ 5 ඔස්සේ තමයි හැසිරෙන්නේ. හිත මොනවාද? ඉත්තා, ඉෂ්ඨෝ, කාන්තා, කාන්තෝ, මනාපෝ, පිය රූපා, ප්‍රිය ස්වરૂප ඇති. කැමැත්ත ඇති වෙන රජනීය. ඒ වගේම කෙලෙස් ඇති වෙන ආකාරයේ ඇසින් දත යුතු රූප තියෙනවා. දැන් අපි ඇහෙන් රූප දකිනවා. ඒ රූප දැකම හරි ලස්සනයි. හරිම ප්‍රියයි. හරිම මනාපයි. හිත ඇදිලා යනවා. ඒ රූපේ ඒත් එක්කම ඒ ගුණ අතරම කෙලෙස් ඇවිස්සෙනවා ඒ රූපේ දැකපුවාම. මෙන්න මේ විදිහට රූප තියෙනවා. ඒ බාහිර රූපය කියන්නේ කාම ගුණයක්. ඒක කාමේ නෙමෙයි. ඒක කාම ගුණයක්. ඒ තමයි පළවෙනි කාම ගුණය. දෙවෙනි කාම ගුණය තමයි ඉෂ්ඨවෝ, කාන්තවෝ, මනාපෝ, ඊට පස්සේ සිත ඇදලා යන කෙලෙස් ඇති වෙන ආකාරයේ ශබ්ද. දැන් එක එක මියුසික් උපකරණ තියෙනවා නේද? ඊට පස්සේ එක එක දැන් අපි බලන්න ෆෝන් එකක් ගත්තොත් නොඑක් වර්ගයේ ටෝන් වර්ග තියෙනවා. අපි තෝරලා අපි හිත ඇදලා යන එකක් දාගන්න ඕනේ. ඒ වගේ නිරන්තරයෙන්ම අපිට මේ ශබ්ද තව කෙනෙක් දැන් අපි සින්දු අහනවා, කතා අහනවා. එතකොට ඒ ශබ්ද ඊට පස්සේ දැන් සමහර අයගේ කුරුල්ලන්ගේ ශබ්ද අහන්න ප්‍රියයි. මේ විදිහට කනට ඇහෙන යම් ශබ්ද තියෙනවාද? ඒ ශබ්ද අතර තියෙනවා ශබ්ද ලස්සන, ප්‍රියමනාප, හිත ඇදලා යන, හිතේ කෙලෙස් ඇවිස්සෙන ආකාරයේ ශබ්ද තියෙනවා. ඒ ශබ්දය කියලා කියන්නේ කාම ගුණයක්. දැන් මට මතකයි ඉස්සර
අපි කැසට් පීස් හොයාගෙන යාළුවොත් එක්ක මාරු කර කර එකක් අහලා ඉවරලා ඒක මාරු කර ගන්නවා ඊළඟ එක්කෙනාගේ එක ගේනවා ඒක අහලා ඉවරලා වෙන එකක් ඉල්ල ගන්නවා ඊට පස්සේ කොච්චරවත් අපි මේ කියන්නේ ශබ්ද අහන්න කැමති ලස්සන ප්‍රියමනාප සිත ඇදලා යන ශබ්ද තමයි හැම වෙලාවෙම හිත හොයන්නේ ඒ ශබ්දය කියන්නේ කාම ගුණයක් ඉතින් නිරන්තරයෙන් අපි රූප දකිනවා ශබ්ද අහනවා ඊළඟට ගඳ සුවඳ නාසයට දැනෙන සුවඳ තියෙනවා ඒවා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත වූ කෙලෙස් ඇති වෙන ආකාරයේ ගඳ සුවඳ. ඒකට දැන් අපි කෑමක් ගත්තත් අපි ගඳ සුවඳ බලනවා. ඊට පස්සේ අපි ඇඳුමක් ගත්තත් සාමාන්‍ය අපි ඒ ඇඳුම සෝදලා සුවඳ කරනවා ඒක. ඊට පස්සේ අපි ගෙදර ගත්තත් ඒ ගෙදරත් අපි එක එක ඔය සෙන්ට් වර්ග තියෙනවා එක එක සුවඳ වර්ග තියෙනවා සුවඳ වෙන්න. ඒකට ඒ සුවඳ අපි නිරන්තරයෙන් ආග්‍රහණය කරනවා. ඒකට මේ විදිහට ගඳ සුවඳ තියෙනවා. ආන්ගේ ගඳ සුවඳ කියන්නේ කාම ගුණයක්. පහක් තියෙනවා කියවනේ. රූප, ශබ්ද, ගඳ සුවඳ. දිවේ දැනගන්න රස තියෙනවා. ඒ රස හරි මිහිරි. ප්‍රියමනාපයි. ඉෂ්ට කාන්තව හිතේ ප්‍රිය ස්වરૂපේ ඇති වෙන කෙලෙස් ඇති වෙන ආකාරයේ රස. ආන්ගේ රස කියලා කියන්නේ කාම ගුණයක්. ඊළඟට පහස. ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වરૂපේ ඇති කෙලෙස් ඇති වෙන ආකාරයේ පහසක් ලැබෙන. දැන් අපි ඇඳුමක් අඳින්න ගන්නකොට ඒ ඇඳුමෙන් ලැබෙන පහස මොකක්ද කියලා අපි බලනවා. අපි පුටුවක වාඩි වෙනකොට ඒ පුටුවෙන් ලැබෙන පහස මොකක්ද බලනවා. අපි ඊට පස්සේ මේ විදිහට නිරන්තරයෙන් අපි පහසට කැමැත්තකින් ඉන්නවා. පහස නිරන්තරයෙන්ම ලබනවා. ඒ ලබන පහස කියන්නේ කාම ගුණයක්. බුදුරජාණන් දේශනා කරනවා මේ තමයි කියන කාම ගුණ. මේවට කියන්නේ කාමයේ නෙමෙයි කියලා කියනවා. නමුත් පින්වත් මහණෙනි මේවා කාමයේ නෙමෙයි කියලා කියනවා. ස්වාමීන් එතනදී මනස ගැන කතා මනස කතාවෙන්නේ නැහැ. හැබැයි මනසින් තමයි මේ හැමදේම අරමුණු වෙන්නේ. ඒකට රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස පංචකාම ගුණය කියන්නේ කාම ගුණ පහයි තියෙන්නේ. හයවෙනි කාම ගුණයක් නැහැ. කාමයේ තුල යම් කිසි මිනිසෙක් ඉන්නවා නම් අද ඒ හැම කෙනාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම කියන මේ පංචකාම ගුණ තමයි තියෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා නතේ කාමායානි මේවා නෙමේ කාමය කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ගාථාවකින් දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්පීමේ රාගයක් කියලා කියනවා. දැන් රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියනවා බාහිර තියෙන දේවල්නේ. ඒ දේවල් එහෙමම තියෙනවා. එතකොට කාමයේ ඒවට කියනවා කාම ගුණ කියලා කියනවා. කාමය කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයා කාමය කියන සංකල්පීමේ රාගය. අපේ රූපයේ කෙරේ අපේ හිතේ ගොඩනගා ගන්න සංකල්පය තමයි කාමය කියලා කියන්නේ. දැන් කාමයේ දැනගන්න කියලානේ බුදුරජාණන් දේශනා කළේ. එතකොට අපි මේ කාමයේ එක්ක එකතු වෙලා කාමයේ අත්විඳිමින් කාම සැප විඳිමින් අපි ඉන්නවා. හැබැයි අපි මේක තේරෙන්නේ නැත්නම් අපිට ජීවිතේ විනිවිද දකින ප්‍රඥාව ඇති කරගන්න බෑ. ඒක නිසා දැන් අපි හිතමු ස්වාමිපුරුෂයා, බිරිඳ, දරුවෝ, gedara dora, යාන වාහන, කෑම බීම මේ හැම දෙයක්ම මේකට අයිතිනේ. මේ පංචකම්. හැබැයි ඒ බාහිර තියෙන නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ලෝකේ විසිතුරු අරමුණු වෙද්ද ඒවා කාමයේ නෙමෙයි කියලා කියනවා. දැන් අපි හිතමුකෝ ස්වාමිපුරුෂයා බිරිඳ කියලා ඉවරලා. බිරිඳට ස්වාමිපුරුෂයා කාම වස්තුවක්. ස්වාමිපුරුෂයාට බිරිඳ කාම වස්තුවක්. හැබැයි බිරිඳ නෙමෙයි කාමය කියන්නේ. කාමය කියන්නේ බිරිඳ ගැන ස්වාමිපුරුෂයාගේ හිතේ ඇතිවෙන සංකල්පීමේ රාගය. ඒක පුලුල්ව ඇති වෙලා යන ස්වરૂපයක්. ඒක අපේ ජීවිතය තුළ ඇති වෙන යම් කිසි කෙනෙක් දැන් ඒ විදිහට ස්වාමිපුරුෂයා බිරිඳ නෙමෙයි. දැන් ඕනම කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා දැන් දරුවෙක් වේවා දරුවත් කාමයට තමයි යයිති. ඒ ඉෂ්ට කාන්ත ප්‍රියමනාප සිත ඇදලා යන හිතේ කෙලෙස් ඇති වෙන ආකාරය. ඒ තුළ දරුවෙක් ගත්තොත් එහෙම අපිට කරුණා මෛත්‍රී එතන රාගය ඇති වෙන්නේ නැහැ. නමුත් කාම ගුණයක් ඒ දේ.
එතකොට මේ විදිහට දැන් ඒකනේ මහත්තයා දැන් අපි හිතමුකෝ තාත්තා ඉන්නවා. ඒක තාත්තගේ යාළුවෙකුත් වෙනවා. එහෙමයි. ගෙදර තරුණ වයස දුවක් ඉන්නවා. එහෙයි. තාත්තට දුව ගැන ඇති වෙනවද රාගයක්? ඇති වෙන්නේ නැහැ සර්. ඇති වෙන්නේ නැහැ. හැබැයි තාත්තගේ යාළුවට ඇති වෙන්න බැරිද? ඒ තරුණ දුවක් ගැන රාගයක්. ඇති වෙන්න පුළුවන් නේද? ඇති වෙන්න පුළුවන්. මේ විස්තර කිරීමට අනුව අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඇති වෙන්න පුළුවන්. දැන් එකම රූපෙ දිහා බලනකොට තාත්තටයි තාත්තගේ යාළුවටයි දෙන්නටම එකම රූපයක් පේන්නේ. එහෙමයි. හැබැයි තාත්තට දුව ගැන රාගයක් ඇති වෙන්නේ නැහැ. තාත්තගේ යාළුවට ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඒ පුළුවන් වෙන්නේ ඒ පුරුෂයාගේ හිතේ ඇතින සංකල්පයක් නිසා නේද? එහෙයි. තාත්තට මේ මගේ දුව එහෙමයි. කියලා ලොකු ආදරණීය බවක් තියෙනවා එතන. එහෙමයි සර්. හැබැයි තාත්තත් එක්කෙන යාළුවා අසංවර වෙච්ච කෙනෙක් නම් එහෙයි. එයාට තමන්ගේ දුවක් හැටියට නෙමෙයිනේ පේන්නේ. එහෙමයි. එයාට පේන ලස්සන ප්‍රියමනාප තරුණ වයසේ කෙනෙක් වුණාට පස්සේ එයාට කාම අරමුණක්. එහෙමයි සර්. එතකොට ඒක එයාගේ හිතේ ඇති සංකල්පීමේ අදහසක්. එහෙමයි. එතකොට මේ විදිහට උන්වහන්සේ ඒකයි දේශනා කරේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය කියලා කියන්නේ සංකල්පීමේ රාගයක්. ඒක සංකල්පත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ. එහෙමයි සර්. ඊට පස්සේ නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ බාහිර ලෝකයේ තියෙන විසිතුරු අරමුණු වෙද්ද ඒවා කාමයේ නෙමෙයි කියනවා. එහෙමයි සර්. ඒවට කියන්නේ කාම ගුණ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයා කාමය යනු සිතිවිලි වලින් හටගන්නා රාගය. එහෙමයි සර්. ඒ රූපේ ගැන සිතිවිලි වලින් හටගන්නා කාමයේ රාගයට කියනවා කාමය කියලා. එහෙමයි සර්. එතකොට දැන් අපි හිතමු මාත්‍ය ෆොටෝ එකක් ගත්ත පත්තරයක් ගත්ත කියලා හිතන්නකෝ. එහෙයි සර්. එතන ඇත්තටම තියෙන තීන්ත ටිකකින් ඇති වෙච්ච හැඩ ටිකක් නෙනේ. එහෙමයි. නමුත් කෙනෙකුට ඒක දිහා බලලා රාගය ඇති වෙනවනේ. එහෙයි සර්. දැන් අපි හිතමු ෆෝන් එකකින් මොනවා හරි බලනවා කියලා නාට්‍යයක් දැන් ටීවී එකකින් බලනවා කියලා හිතන්නකෝ. එහෙයි. ඒ බලනකොට ටීවී එකේ තියෙන ආලෝක ටිකක් නෙමෙයි රූපයක් කියලා කියන්නේ. එහෙමයි සර්. නමුත් අපිට ඒක අමතක වෙනවනේ. අමතක වෙලා ඒක අපි ආස්වාදය අනුව හිතන්න කල්පනා කරනවා. එහෙමයි. ඒතර සංකල්පීමේ සිතිවිලි වලින් සංකල්ප ගැන සිතිවිලි වලින් හටගන්න රාගයට තමයි කාමය කියලා කියන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අර මේ ලෝකේ කාටවත් බෑ මාත් මේ විස්තරයක් කරලා දෙන්න. එහෙයි ස්වාමීන්. එතකොට අපි තුල හටගන්නවද යම් කාමයක් ඒ කාමය කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. අපේ අභ්‍යන්තරයේ අපේ සිතිවිලි වලින් හටගන්නා රාගයක්. එහෙමයි. ඒකට අරමුණක් දෙනවා බාහිර රූපය. එහෙමයි. බාහිර රූපේ නෙමෙයි කාමයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන්. නමුත් ස්වාමීනි අපි රැවටි යනවාද ඒ බාහිර වස්තුවේ කාමයේ තියෙනවා කියලා? ඒක තමයි අපිට තියෙන මෝඩකම. එහෙමයි ස්වාමීන්. අනවබෝධය කාමයෙන් දන්නේ නැතිකම. අපි හිතන්නේ බාහිර රූපේ තමයි කාමයේ තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන්. බාහිර රූපේ කාමයේ තියෙනවා කියලා හිතන නිසා ඒ රූපේ අපි අපේ කරගන්න උත්සාහ කරනවා. එහෙමයි. ඒ ශබ්දය, ගඳ සුවඳ, රස, පහස. නමුත් ඒ හැම දෙයක්ම පුරුෂයාගේ හිතේ ඇතිවන සිතිවිලි එක්ක ඇතිවෙන රාගයකට තමයි කියලා කියන්නේ කාමය කියන්නේ. ස්වාමීනි දැන් අපේ හිතේනේ අපි විසිතුරුව මේ සියලු චිත්‍ර ඇඳගන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම බාහිර රූපය මේ දිය වෙලා යන ෂණයෙන් වෙනස් වෙන. ඒක තමයි දැන් බුදුරජාණන් ඒකයි දේශනා කරේ තිට්ඨානි චිත්‍රානි තතේව ලෝකේ කියනවා බාහිර රූප ඒ විදින මේක බුදුරජාණන් දේශනා ලෝකේ විසිතුරු අරමුණු ඒ අයුරින්ම තිබේ කියලා කියනවා. එහෙමයි සර්. බාහිර අරමුණු කවදත් ලෝකේ දැන් අපි හිතමු මහත්තුන් සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක් ඉන්නවා. එහෙමයි. එයා ලස්සනට මේ කාමයන්ගෙන් සතුටු වෙමින් එහෙම ඉන්න කෙනෙක්. එතකොට දැන් අපි හිතමු රට්ටපාල ස්වාමීන් වහන්සේම. එහෙමයි. උන්වහන්සේ ඒ ප්‍රදේශයේ ඉඳපු සිටුවරයාගේ පුතා. එහෙයි. ඒකට යාට ලස්සන බිරිඳක් හිටියා. ගොඩාක් ධනෙ තිබ්බා. ඒ වගේ සතුටු වෙවි හිටියේ. එතකොට ඒ කියන්නේ කාමයට එක්ක හිටියා. හැබැයි පස්සේ කාලෙක ධර්මය අහලා කාමයන්ගේ ආදීන සිහිපත් කරලා නිකලෙස් වුණානේ. එහෙමයි. ඒ බිරිඳමයි නේද? එහෙමයි. ඒ ධනෙමයි නේද? එහෙයි සර්. ඒ මාලිගාවමයි නේද? හැබැයි ඒ බිරිඳ ඇවිල්ලි ඉවරලා කියපුවාම අවසානයේට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ගෙදර ආපු වෙලාවේ තාත්තා කියනවානේ ඔයා ලස්සනට සැරසිලා ස්වාමි පුරුෂයා ළඟට එන්න කියලා ඉවරලා. කියන්නේ මගේ පුතා ළඟට එන්න කියලා කියනවා. මේ ගැහැණු ළමයා රට්ටපාලයන් වහන්සේ ගිහි කල බිරිඳ තියෙන ලොක්කම ආභරණ පලන්දගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන ලස්සනට සැරසිලා
ඇවිලිවර ලැහුව ආර්ය පුත්‍රය මම වගේ කෙනෙක් අත්හැරලා ওই බඹසර හැසිරෙන දිව්‍ය අප්සරාවන් පතාගෙනද කියලා. අනේ නංගි එහෙම අදහසක් නැහැ කියනකොට දැන් කලින් ඒ රූපේ බල බල සතුටු ඉඳපු කෙනා පස්සේ නංගියේ කියලා කතා කරා. ඒ කතා කරනකොට කලන්ත හැදලා වැටුණා කියනවා. අනේ මට නංගි කියලා කතා කරනවා කියලා. හීනකින්වත් හිත දැන් මේ චිත්‍රේ බාහිර රූපේ එහෙමම තිබුණ නැද්ද ලෝකේ? තිබුණා සාරා. තිබුණා. රට්ටපාලයන් වහන්සේ ඒ රූපෙට ධර්මය අහන්න කලින් බැඳිලා හිටියා. ඒෙන් ආස්වාදයක් විඳ විඳ හිටියා. කාමයේ විඳ විඳ හිටියා. ඒ සිතිවිලිත් එක්ක ඇතිවෙච්ච රාගයත් එක්කනේ. එහෙමයි සාරා. හැබැයි මේ ධර්මයේ මහලා කාමයන් ආදීනව සිහිපත් කරලා කාමයේ යථා ස්වභාව වශයෙන් අවබෝධ කරන කාමයේ ප්‍රහාණය කරාට පස්සේ ඒ රූපේ එහෙමම තියෙනවා. කාමයේ හටගන්නේ නැහැ. ඒ කියන්නේ සානි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ. අපේ හිත ඇතුලේ තියෙන්නේ. එහෙමයි සානි. කාමය කියන එක එහෙනම් බාහිර ලෝකෙට අපි චෝදනා කරලා වැඩක් වෙන්නේ නැහැ. එහෙමයි සානි. බාහිර ලෝකෙන් අපි රූප නොබලා ඉඳලා කාමයෙන් නිදහස් වෙන්න බෑ. එහෙමයි. ශබ්ද නොඅසා ඉඳලා දැන් අසම්වෙන රූපේ ඉදිරියේ සංවර වෙන්න ඕනේ. ඒක ධර්ම පුරුදු කරන කෙනෙක් තුළ ඇති වෙන ගුණයක්. එහෙමයි. හැබැයි කාමය කියලා කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. පුරුෂයාගේ සිටිවිලි එක්ක ඇති වෙන රාගයට තමයි කියලා කියන්නේ කාමය කියලා. තිට්ඨාන් චිත්‍රාන් තතේව ලෝකේ. දැන් ඊට පස්සේ උන්වහන්සේගේ රට්ටපාලයන් වහන්සේට ගැල් ගානක් තිබ්බ කියන රත්තරන් කියන්නේ කහවන ගොඩ ගහපුවාම මෙහා පැත්තේ ඉන්න කෙනා එහා පැත්තට පේන්නේ නැහැ කියනවා. ඒ වගේ ගිහි කාලේනකොට සතුටු වෙවි හිටියා. හැබැයි නිකලස් වෙලා ගෙදර ආපුවාම කියපුවා පුතේ මේ තමයි ඔයාගේ තාත්තගේ ධනෙ තව 100ගේ ආච්චිගේ ධනෙ වෙනම තියෙනවා කියලා කියපුවාම රට්ටපාලයන් වහන්සේ කියනවා තාත්තා ඔයා තරහ ගන්න නැත්නම් කාරණයක් කියන්නද කියලා. එහෙමයි. කියන්න කිව්වා. ඔය ගැල් ටික උරවලට දාලා බැඳගෙන කරත්තින් අරන් ගිහලා ගඟේ දාන්න කියලා කිව්වා. දැන් එහෙම කියන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට? කියන්න බැහැනේ. කියන්න බෑ. බාහිර කහවණු ටික එහෙමම තිබුණා. හැබැයි පුරුෂයාගේ සංකල්පීමේ අදහසක් රාගය කියලා කියන්නේ ඒ සංකල්පේ යථා ස්වභාවය තේරුම් ගත්තට පස්සේ රාගය ප්‍රහාණය වෙනවා. රාගය ප්‍රහාණය වුණාට පස්සේ මේ අඟුරු කෑල්ලයි රත්තරන් කහවණුකුයි තියෙනවනම් ඒ දෙකම සතර මහා ධාතුවේ දකින්න පුළුවන්. ඒ දෙකම හරසුන් දෙයක්. දැන් අපි හිතුවොත් අපි කල්පනා කරන අඟුරු කෑල්ලක් තියෙනවා. රන් කහවණුවක් තියෙනවා. ওই දෙකම බාහිර තියෙන දෙකක්. අපි වටිනාකමක් දෙන්නේ මොකේද? රන් වලට වටිනා. රන් කහවණුවට වටිනාකමක් දෙනවා අපි. එහෙමයි සර්. අඟුරු කෑල්ලට එහෙම දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. එතකොට මේ රන් කහවණුව ගැන සංකල්ප ගොඩක් නේද අපිට තියෙන්නේ. සිතිවිලි ගොඩක් තියෙන්නේ. එහෙමයි සර්. ඒකත් එක්ක තමයි අපිට ඒක රාගය ඇති වෙලා තියෙන්නේ. හැබැයි මේ යථාස්භාවය දැක්කට පස්සේ මේ අඟුරු කෑල්ලේ තියෙන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු. කහවණුවේ තියෙන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු. අඟුරු කෑල්ලත් කාලෙකදී ඒක දිය වෙලා කුඩු වෙලා අලු වෙලා අවසානයට නැති වෙලා පොළොවට පස්සෙලා යනවා. රන් කහවණුවත් යම් කාලයක් යනවා දිරලා අවපැහැගැන්විලා මලකඩ හැදිලා ඒකත් පොළොවට පස්සෙලා යනවා. එතකොට අපේ හිතේ සංකල්පයේ අදහසක් ඇති වෙනවා බාහිර රූපය ගැන, ශබ්දය ගැන, ගඳ සුවඳ ගැන, රස ගැන, පහස ගැන. ඒකට කියනවා කාමය කියලා. එහෙමයි සර්. උන්වහන්සේ දේශනා කරනවා තිට්ඨානි චිත්‍රානි තතේවල බාහිර ලෝකේ තියෙන අරමුණු, ලෝකේ විසිතුරු අරමුණු ඒ අයරෙම තියෙනවා. අතෙත්ත ධීරා විනයන්ති ඡන්ද. එහෙත් නුවණින් එඩිතර වූ නුවණින් ධීර කියලා කියනවා යාලට. නුවණින් එඩිතර වෙච්ච අය ඒ කියන්නේ මහත් හරි ලස්සන වචනයක් ඒක. ධීර කියන වචනේ. නුවණින් එඩිතරයි. දැන් එඩිතරයි කියලා කියන්නේ මහත් කාගෙන යන්න පුළුවන් කියන එකනේ. දැන් යුද්ධයකට ගියාට පස්සේ අපි එඩිතර කියලා කියනවනේ. එඩිතර සෙබල කියලා කියනවා. ඒකට කාගෙන යන්න පුළුවන් යට බයක් නැහැ. ඒ වගේ තමයි නුවණින් එඩිතර වෙච්ච අය. මේ කෙරෙහි තියෙන විනයන්ති ඡන්දාන්ති නුවණින් එඩිතර වූවෝ ඒ කෙරෙහි ඇති ආසාව දුරු කරනවා. අර බාහිර රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන පංචකාම ගුණ කෙරෙහි තියෙනවා නම් ඡන්දයක්, ආසාවක් ඒක දුරු කරගන්නවා. ඒක දුරු කරගන්නේ කවුද? නුවණින් එඩිතර වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පුදුම අවංක බවක් තියෙන්න ඕනේ. අවංකව ඍජුව දැන් අපිට මේක කියන්නේ අපිට කාමයක්
තියාගෙන කාමයෙන් සතුටු වෙවි නිවනුත් දකින්නවා කියන එක ඒක බෑ කරන්න. නිවන් දකින්න ඕන නම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් කාමයේ යථා ස්වභාවය තේරුම් ගන්නම ඕනේ. ඉතින් ඒක අපි මේ බුද්ධ ශාසනය නිවන් දකින්නවා නම් ඒත් අපිට කාමයේ අත්හරින්න වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයක නිවන් දකින්න නම් ඒත් කාමයේ අත්හරින්න වෙනවා. එතකොට අපි මේ ජීවිතේ කාමයේ සතුටු වෙවි එක පැත්තකින් තව පැත්තකින් නිවන් දකින්න ඕනේ කිය නිවනයි කාමයයි කියලා කියන්නේ සම්පූර්ණ දෙපැත්තට අයිති දෙකක්. කාමයට යනකොට නිවනට අයිති නැහැ. නිවනට යනකොට කාමයට අයිති නැහැ. ඒක නිසා අපි මේ ධර්මය අහලා අපේ සංකල්ප ගොඩක් සිතිවිලි වලින් හටගන්න රාගයකට තමයි කාමය කියලා කියන්නේ. මේ හැමදේම අනිත්‍ය වෙනස් වෙලා යනවා කියන කාරණේ තේරුම් ගත්තොත් එහෙම එයාට මේ කාමයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි අපි කාමෙන් සතුටු වී පමණමින්ම නැවතුනොත් අර කාමයේ යථා ස්වરૂපය අවබෝධ කරගන්න තියෙන වැඩපිළිවෙල වෙනස් වෙනවා සර්. වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. දැන් අපි කාමයේ ආස්වාදය අනුව බල ඉන්නකම් කාමයන්ගෙන් හිත නිදහස් වෙන්නේ නැහැ. කාමයන්ගෙන් හිත නිදහස් වෙනකම් සක්කාය දිට්ඨිය කියන්නේ කාමයේ ආදීනව දැකලා කාමයේ සංසිඳවගෙන සමාධිය දියුණු කරගන්නකම් සක්කාය දිට්ඨිය නැති කරන්න බෑ. සතර අපාය නිදහස් වෙන්න බෑ. ඒකට කාමයේ මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ කාමය ගැන. එතකොට කාමයේ දැන් බුදුරජාණන් මේ දේශනාවේ මුලින්ම දේශනාවේ කාමය ගැන දැනගන්න කියලානේ. කාමය ගැන දැනගන්න ඕනේ. එතකොට අපි කාමය කියලා කියන්නේ පුරුෂයාගේ හිතේ සිතිවිලි වලින් හටගන්නා රාගයක්. ඒ සිතිවිලි ඇති වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා මේ පංචකාම ගුණයන්ට. ඒතකොට නුවණින් එඩිතර වෙච්ච අය ඒ කෙරෙහි යම් ඇල්මක් තියනවද, ආසාවක් තියනවද, ඒ ආසාව දුරු කරගන්නා කියලා. එතකොට මේ කාමය ගැන දැනගන්න කියලා උන්වහන්සේ දේශනා කරා. ඊළඟට භාග්‍යතුන් දේශනා කරනවා කාමයේ නිධාන සම්භවය මොකක්ද කියලා. හරි ලස්සනයි මේ වචනේ. නිධාන සම්භවය. සම්භවය කියන්නේ හට ගැනීම. නිධානය කියන්නේ මූලික කාරණේ. එතකොට ගුරු දේවනාංශ පරිවර්තනය කරනකොට දේශනා කරන මේ පරිවර්තනය කරලා තියෙන්නේ නිධාන සම්භවයට පසුබිමේ හට ගැනීම යන කුමක්ද? කාමයන්ගේ පසුබිම හට ගැනීම කියන්නේ මොකක්ද කියනවා. ඒ තමයි මහණෙනි ආධ්‍යාත්ම ආයතනත් බාහිර ආයතනත් විඥානයත් එකට එකතු වීම නම් වූ ස්පර්ශයේ කාමයන්ගේ පසුබිමේ සම්භවය කියලා කියනවා. කාමයන්ගේ හට ගැනීමෙහි පසුබිම තමයි ස්පර්ශය. දැන් කාමය කියන එක අපි තුල හට ගන්නවනේ. දැන් කාමය කියලා කියේ සංකල්පීමේ අදහසක්. සංකප්පරාග පුරිසස්ස කාම. අපි සංකල්පීමේ අදහසක්. කාමය හටගන්නේ කොහොමද? ඒ තමයි ස්පර්ශය. ස්පර්ශ කියන්නේ මොකද්ද? ආධ්‍යාත්ම ආයතනයි බාහිර ආයතනයි විඥානය එකතු වීම. දැන් බාහිර රූපේ තියෙනවා. බාහිරනේ එක. ඒක කෙරෙහි අපිට ආසාවක් ඇති වෙන්න නම් ඇසයි රූපයයි විඥානය එකතු වෙන්න ඕන. බාහිර ශබ්දේ තියෙනවා. කනයි ශබ්දයයි විඥානය එකතු වුණාම තමයි ශබ්ද කාමයේ ඇති වෙන්නේ. ගඳ සුවඳත් නාසයට දැන් බාහිර දැන් ගඳ සුවඳ තියෙන්න පුළුවන්. ඒක අපිට කාමයේ හට ගන්න නම් නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙන්න ඕනේ. දිවට රස දැනෙනකොට තමයි ඒ දිව ගැන සංකල්පීමේ අදහසක් ඇති වෙන්නේ පුරුෂයාට. එතකොට ඒ සංකල්පීමේ අදහස ඇති වෙන්නේ අර ස්පර්ශයත් එක්ක. ඊට පස්සේ කයට පහස දැනෙන්න කයයි පහසයි විඥානය එකතු වෙන්න ඕනේ. එතකොට මේ ස්පර්ශයෙන් තමයි ආධ්‍යාත්ම ආයතන බාහිර ආයතනත් එක්ක එකතු වීම නම් වූ ස්පර්ශයෙන් තමයි කියලා කියනවා කාමය හටගන්නේ. මේ දැන් අපි කාම ගුණ පහක් තියෙනවානේ. පහ ගැන කතා කරනකොට ඇස කන නාසය දිව කය කියන පහ ගැන විතරනේ කතා කරේ. නමුත් මේ හැම එකදිම මනස සම්බන්ධ වෙලා තියෙනවා. මොකද දැන් සිතිවිලිනේ ඇති වෙන්නේ. සිතිවිලි කියන එක ඇහි ඇති වෙන එකක් නෙමෙයි. සිතිවිලි ඇහි ඇති වෙන්නේ නැහැ. සිතිවිලි කනේ ඇති වෙන්නේ නැහැ. සිතිවිලි නාසයේ ඇති වෙන්නේ නැහැ. සිතිවිලි දිවේ ඇති වෙන්නේ නැහැ. සිතිවිලි කයේ ඇති වෙන්නේ නැහැ. සිතිවිලි ඇති වෙන්නේ කොහෙද? සිතේ. මනසේ. ඒක නිසා මනසේ හටගන්න සංකල්පීමේ අදහසට කියනවා කාමය කියලා කියනවා. හැබැයි මේ කාමය හටගන්න
ඇස කන නාසය දිව කය මනස කියන ආධ්‍යාත්ම ආයතනත් රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස කියන බාහිර ආයතනත් විඥානයත් කියන කරුණු තුන එකතු වෙන්න ඕනේ. එහෙමයි සර්. මේක තමයි කාමයේ නිධාන සම්භවයේ ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි කාමයන්ගේ විවිධත්වය මොකක්ද කියලා. මොකක්ද විවිධත්වය කියනවා රූපයන් පිළිබඳ කාමය අනෙකක් කියලා කියනවා. ශබ්දයන් පිළිබඳ කාමයේ වෙනත් එකක් කියනවා. ගන්ධයන් පිළිබඳ කාමයේ තවත් එකක්. රසයන් පිළිබඳ කාමයේ තවත් එකක්. ඒ පහස ගැන ඇති වෙන කාමයේ තවත් එකක් කියලා කියනවා. මේ තමයි කාමයේ තියෙන විවිධත්වය. කියන්නේ දැන් අපිට ඔන්න රූපයක් තියෙනවා. ඒ රූපය ගැන ඇති වෙන කාමයේ වෙනම විදිහකට අපි විඳින්නේ. එහෙමයි සර්. ශබ්දය ගැන ඇති වෙන කාමය ඒක දෙකම කාමය. දැන් පුරුෂයාගේ හිතේ සංකල්පීමේ අදහසනේ සිතිවිලි වලින් හට ගන්න රාගයට කියන කාමය කියලා. එහෙමයි. රූපයක් දකිනකොට ඒ රූපේ ලස්සන ගැන ප්‍රියමනාප බව ගැන හිතලා සිතිවිලි වලින් හට ගන්න රාගයට කියන කාමය කියලා කියනවා. ශබ්දයක් අහලා සිතිවිලි වලින් හට ගන්න රාගයටත් කියනවා කාමය කියලා. හැබැයි රූපකාමයේ වෙනින් එකක්. ශබ්දකාමයේ වෙනින් එකක්. ගන්ධකාමයේ තවත් වෙනින් එකක්. රසකාමයේ තවත් වෙනින් එකක්. පහසකාමයේ වෙනින් එකක් කියලා කියනවා. මේ තමයි කාමයේ තියෙන වෙනස්කම්. රූපේ කාමයේ වෙනස්, ශබ්දකාමයේ වෙනස්. දැන් අපි හිතුවොත් එහෙම ඔන්න සමහර අය ඉන්නවා හරි ලස්සන මිහිරි හඬක් තියෙනවා. එහෙමයි ස්වාමී. මිහිරි හඬ තියෙන ගායකේ හරි ගායිකාව හරි රූපෙන් ගොඩාක් කැතයි. හිතන්නකෝ. එහෙමයි. හැබැයි අපි රූපයක් දිහා බලාගෙන සින්දුවත් අහනවා. අහනකොට රූපකාමයේ වෙනස් එකක්. ශබ්දකාමයේ වෙනස් එකක්. එහෙමයි. එතකොට රූපකාමයට අපේ හිත ඇදලා යන්නේ නැහැ. ශබ්දකාමයට හිත ඇදලා යනවා. මොකද ඒ රූපකාමයේ වෙනින් එකක් නිසා, ශබ්දකාමයේ වෙනින් එකක් නිසා. එහෙමයි. ඒ වගේම තමයි අපි කෑමක් කනකොට උනත් දැන් සමහර විට සමහර අයට ඔන්න දූරියන් ගත්තොත් එහෙම ඒ ගඳ හරි අකමැති. හැබැයි රසයට කැමති. නේද? ගන්ධකාමයේ වෙනින් එකක්, රසකාමයේ වෙනින් එකක්. එහෙමයි. ඒ විදිහට තියෙනවා. එතකොට මේ විදිහට කාමයේ වෙනස්කම් තියෙනවා. රූප කාමයේම නෙමේ ඒ විදිහටම නෙමේ ශබ්ද කාමයේ තියෙන්නේ. එකම විදිහට මේවා වෙනස්කම් තියෙනවා. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ කියලා කියනවා. හැබැයි මේ ඔක්කොම ඇති වෙන්නේ අර අපේ හිතේ හටගන්න සිතිවිලිත් එක්ක. සංකල්පීමේ වශයෙන් හටගන්න දේවල් එක්ක. මේ තමයි කාමයන්ගේ විවිධත්වය. එතකොට අපි කාමයේ ඉගෙන ගත්තා, කාමයේ හට ගැනීම ඉගෙන ගත්තා, කාමයන්ගේ විවිධත්වය ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කාමයන්ගේ විපාකයක් තියෙනවා කියලා කියනවා. කාමයන් දැන් අපි ලබනවානේ කාමය. ඒ කාමයේ විපාකයක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමයන්ගේ විපාකය කියන්නේ මොකක්ද කියලා. මහණෙනි යමක් කැමති වන්නේ නම් පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ආත්ම භාවයේ උපදවයි කියලා කියනවා. මහණෙනි මේ කාමයන්ගේ විපාකය කියලා කියනවා. හරි ලස්සන කාරණයක් මහත්තයා. එහෙමයි ස්වාමීන්. විපාකේ යමක් කැමති වන්නේ නම් අපි කාමයේනේ. එතකොට ඒ කාමේ පිනේ විපාක වශයෙන් හෝ පුඤ්ඤාභි සංස්කාර හැටියට හෝ එහෙමයි. පවෙහි විපාක වශයෙන් අපුඤ්ඤාභි සංස්කාර වශයෙන් හෝ ඒ ආත්මභාවය උපදවනවා කියලා කියනවා. දැන් අපි මේ ජීවිතේ පිටලා ඉන්නවානේ. එහෙමයි. මේ ජීවිතේ අපිට පුණ්‍ය විපාකයක් තමයි විපාක දීලා තියෙන්නේ. හැබැයි අපිට ඒකාන්තිම පින විතරක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. අපි සසරේ කලින් ජීවිතයක එනකොට කලින් ජීවිතවල අපි මේ පටන් ගත්ත ගමන් නෙමෙයි මේ ජීවිතේ. එහෙමයි ස්වාමී. කෙලවරක් නැතුව සසරේ අපි ඉපදි මෙරි ආපු ගමනක්. ඒ ගමනේ සසරේ රැස් කරගත්ත පිනක්ක විපාකයක් හැටියට මනුස්ස ලෝකෙට එනවා. හැබැයි මීට වැඩිය පින බලවත් නම් අපේ මේ උපදිනවා දෙවියන් අතර. එතකොට පින සම්පූර්ණම ගොඩාක් තියෙනවා නම් ඒකාන්ත දැන් බුදුරජාණන් දේශනා කරනවා සුදු කර්ම තියෙනවා සුදු විපාක තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පින විතරයි. එහෙම වුණාම ආභාසර දෙවියන් අතර උපදිනවා.
එහෙමයි. හැබැයි ඔය මනුස්ස ලෝකේ චාතුම් මහරජගේ තාවතින් සාදී ඒ ලෝක තියෙනවා. විශේෂයෙන් මනුස්ස ලෝකේ කියලා කියන්නේ පින පව දෙකම විපාක දෙන තැන. එහෙමයි සර්. එතකොට අපි කාමයට එක්ක එකතු වෙලා ඉන්නවා. කාමයට එක්ක එකතු වෙලා ඉඳලා අපි පින් කරනවා. දැන් අපි හිතන්නකෝ අපි දානයක් හදනවා කියලා හිතන්න. එහෙමයි සර්. අපි දානි පිළියෙල කරනකොට ඔන්න දානි පිළියෙල කරනකොට දානේ පිළියෙල කරන ඒ දානේ පිළියෙල කරමින් ඉන්නකොට අපිට ඒක සුවඳ එනවනම් අපි ඒ සුවඳ කෙරෙහි කැමැත්ත ඇති කරගන්නේ නැද්ද? ඇති වෙනවා ස්වාමීනි. එතකොට එතන කාමයේ ඇති වෙන්නේ නැද්ද? එහෙයි. කාමයේ ඇති වෙනවා. එහෙමයි. අපි ඒ දානෙම හදන ගම රස බලනවා අපි. ඒ රස බලනකොට දැන් අපි දන්නවා සමහර දානේ බෙදනවා. සාහර දානේ බෙදලා ගිහලා පළවෙනි පාර බෙදලා ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා එයා කටට අරගෙන කටුලස් එකක් පබඩම් කැල්ලක් දා ගන්නවා. එහෙමයි. එහෙම කර ගන්නවා. එතකොට එයා දැන් පිනක් කරනවා. පින කරාට එතන කාමයක් විඳිනවා එයා. එහෙමයි. ඊළඟට එයා දැන් අපි ලස්සනට කෑම හදලා ඒවා පිළිවෙලට හරි ගස්සලා ඒකේ ලස්සන බලනවා අපි. ලස්සන බලලා අපිට සංකල්පීය වශයෙන් ඒකට කැමැත්තක් ආසාවක් හැබැයි පිනක් කරන්න. එහෙමයි. එතකොට මේක විපාකයක්. මොකද්ද? යමක් කැමති වන්නේ නැහැ. දැන් එයා කැමති වෙලා තියෙන දානේ පූජා කරන්න. එහෙමයි. දානේ පූජා කරනවා කාමයට එක්ක එකතු වෙලා. විරාගී වෙලා නෙමෙයි කාමෙන් මිදානේ පූජා කරන්නේ. එහෙමයි සර්. එතකොට පිනක් රැස් වෙනවා. එහෙයි. ආන්ගේ පිනේ විපාක වශයෙන් සැප ලැබෙනවා යාට. ඊළඟට කාමයට එක්ක එකතු වෙලා පව කරගන්න. එහෙමයි. දැන් ලස්සන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස ලබා ගැනීම වෙනුවෙන් මිනිස්සු පව කරගන්නවා. කායෙන් දුස්චරිතය දෙනවා. වචනෙන් දුස්චරිතය දෙනවා. සිල්පද කඩා ගන්නවා. ඒ කාමයට එක්ක තමයි ඉන්නේ. එතකොට පව රැස් වෙනවා. බුදුරජාණන් දේශනා කරන කාමයේ විපාක තමයි කියලා කියනවා. යමක් කැමති නම් පිනේ විපාක වශයෙන් එක්ක පින විපාක ලබා දෙනවා. නැත්නම් පවේ විපාක වශයෙන් හෝ ඒ ආත්ම භාවය උපදින. දැන් අපි මේ ජීවිතේ සැප ලැබිලා තියෙනවාද? කාමයට එක්ක එකතු වෙලා අපි කලින් ජීවිතේ කාමයට එක්ක එකතු වෙලා රැස් කරගත්ත පිනක්. එහෙමයි. දැන් අපි අහලා තියෙන්නේ උප්පලවන්න නිල් මානෙල් මලක් අරගෙන එහෙයි. පූජා කරේ මල ආසයි ගොඩාක්. එහෙයි. ආසාව හැබැයි ඒක පූජා කරා. පූජා කරගෙන හිතුවා මං උපනුපන් ජාත්වල මේ මලේ පාට ලැබේවා. එහෙමයි. මේ මලේ නමම ලැබේවා කියලා. ඔය වගේම මහා කප්පින මහරහතන් වහන්සේගේ මට මතකයි ගිහි කල බිරිඳ අනෝජ දේවිය. එහෙමයි. එයා පසේ බුදුරජාණන් අනෝජ මල් පූජා කරලා එයා හිතනවා මම උපනුපන් ජීවිතවල මේ අනෝජා කියන මලේ පාට ලැබේවා අනෝජා කියන නම ලැබේවා කියලා. එහෙමයි සර්. ඊට පස්සේ මට මතකයි පදුමාවති දේවිය එහෙයි. ඒ මං හිතන්නේ උප්පලවන්න මේ රහත් තිරේ අතීත ජීවිතය. මේ නෙළුම් මලක් පූජා කරන පසේ බුදුරජාණන් වහන්සේ නමකට විලඳත් එක්ක. එහෙමයි. විලඳට 500ක් තියෙනවා. පූජා කරලා හිතනවා මේ විලඳට ගානට මට දරුවෝ ලැබේවා. ඊළඟට මේ නෙළුම් මලක් පූජා කරාද ඒ මං ඇවිදිනකොට පියවර සටහනක් ගානේ මේ ඒ නෙළුම් මල් පිපේවා කියන. එහෙමයි. ඊට පස්සේ මල පූජා කරලා ආපහු හිතන නෑ උන්වහන්සේට මලෙන් ප්‍රයෝජනයක් නෑනේ කියලා ආපහු ගන්නවා. දැන් මේ සමස්ත ක්‍රියාවලිය පිනක් රැස් වෙනවා. හැබැයි කාමයේ කියන එකත් හිතේ තියෙනවා. එහෙමයි. එතකොට ඒ මල පූජා කරලා ආපහු හිතනවා නැහැ. උන්වහන්සේට ප්‍රයෝජනයක් තියෙන නිසානේ මල ගත්තේ. එහෙමයි. ආපහු පූජා කරනවා. ඒක විපාක දෙනකොට චූටි කාලෙම එයාට මේ මට මතකයි නෙළුම් මලක තමයි උපදින්නේ. එහෙමයි. තාපස කෙනෙක් ඊට පස්සේ අරගෙන එයාගේ පිනට තාපස කෙනාගේ මහපට ඇඟිල්ල කිරි ඇති වෙනවා. එහෙමයි. බීලා ලොකු වෙනවා. චූටි කාලෙම ඇවිදිනකොට නෙළුම් මල් පිපෙනවා. එහෙමයි. අවසානයේ ඒ රාජිද ප්‍රජතුමාගේ අග විස වෙනවා. ඊට පස්සේ එක දරුවෙක් හම්බෙන්න ඉන්නේ. දරුවා හම්බෙන දරුවෝ 500ක් වෙනවා. එහෙමයි. පස්සේ කාලෙකදී මෙයා මේ දරුවෝ 500ක් බිහි කරා කියලා ඉවරලා ওই විදිහට ප්‍රශ්නයක් වෙලා ඉවරලා මාලිගාවෙන් එළවනවා. එහෙමයි. මාලිගාවෙන් එළවුවත් එක්කම අර නෙළුම් මල් පිපෙන එක නැතිව ගියා. එහෙමයි සර්. මොකද ඒකට හේතුව හැටියට තියෙනවා අර පස්සේ බුදුරජාණන්ට පූජා කරලා ආපහු ගත්තනේ. එහෙමයි. ඒක හැටියට කියලා කියනවා. හරි පුදුම. ඒක තමයි කාමයේ විපාකය. එහෙමයි සර්. පිනට අනුව හෝ පවට අනුව හෝ ඒ ආත්ම වල උපදිනවා. එහෙමයි. එතකොට මේ විදිහට කාමයේ විපාකයක් තියෙන. දැන් අපි කාමයට එක්ක එකතු වෙලා ඉන්නක
එහෙමයි සර්. කාමයේ යුක්තව අපි පින් කරනකොට ඒක කාම මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ ඒක විපාක දෙනවා. එහෙමයි. හැබැයි කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා හිතන්නකෝ. එහෙයි. කාමයන්ගෙන් වෙන් වුණ ගමන් අපි කාම ලෝකෙන් නිදහස් වෙනවා. එහෙමයි. එතකොට රැස් වෙනවද යම් පිනක්? ඒක කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. ඒක රූප අරූප ලෝකවල තමයි විපාක පිණිස සකස් වෙන්නේ. එහෙමයි. ඒකට මේ කාමයේ තියෙන විපාකය තමයි යමක් කැමති නම් පිනෙහි විපාක වශයෙන් හෝ ඊට පස්සේ පවෙහි විපාක සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සින්දලා බොරු කියලා මසුරකමෙන් ඉඳලා අශ්‍රද්ධාවෙන් ඉඳලා ඒ පව රැස් වෙන දේවල්. ඒ ආත්ම බවල දැන් මේ ජීවිතය අල්පාවශ්‍ය වෙන්න හේතුවක් කලින් සත්තු මරලා තියෙන එක. මේ ජීවිතේ දෙලොදු වෙන්න හේතුවක් කලින් ජීවිතේ හොරකම් කරලා තියෙන එක. මේ ජීවිතේ පෞල් ජීවිතේ අසාර්ථක වෙන්න ඊළඟට විවාහ ජීවිතේ අසාර්ථක වෙලා ඒ විවාහ ජීවිතය තුළ ගොඩාක් දුක් විඳින්න හේතුවක් කලින් ජීවිතවල වැරදි කාමසේනේ තියෙන්නේ. මේ ජීවිතේ තමන්ගේ වචනේ අදාහ ගන්න පිරිසක් ඇති වෙන්නේ නැහැ. අන්න අය අදාහ ගන්න කලින් ජීවිතේ බොරු කියලා තියෙනවා. මේ ජීවිතය තුළ සිහි විකල් වෙලා මුලා වෙලා කරුණු තේරුම් ගන්න බෑ කලින් ජීවිතවල මත්පැන් පානය කරපුවා. ඒකට ඒ කාමයට එක්ක එකතු වෙලා ඉන්නකොට කාමයේ විපාකයේ තමයි ඒ ආත්ම භවයන් වලදී පින හෝ පව හෝ පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ආත්ම භාවයේ උපදවනවා. මේ තමයි කියන කාමයන්ගේ විපාකය. දැන් අපි කාමයට එක්ක එකතු වෙලා ඉන්නකොට හැම වෙලාවෙම විපාකයක් සකස් වෙවි තියෙනවා ඊට අනුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි කාමයේ නිරුද්ධ වීම කියන්නේ මොකක්ද කියනවා. ස්පර්ශ නිරුද්ධ වුණාම කාමයේ නිරුද්ධ වෙලා යනවා කියනවා. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් අපිට කාමයේ ඇති වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ කාමයේ නිරුද්ධ වෙලා යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කාමයේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව වැඩපිළිවෙල මාර්ගය මොකක්ද කියනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කාමයෙන් අපි නිදහස් වෙලා කාමයේ ප්‍රහාණය කළ කාමයේ නිරුද්ධ වෙන්න ඕන නම් සම්පූර්ණ නිරුද්ධ වෙන වැඩපිළිවෙල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8 අපේ ජීවිතේ පුරුදු කරගත්තොත් කාමය අපිට නිරුද්ධ කරන්න පුළුවන්. ඒ සඳහා තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මාත් අපි දැන් අද ඉගෙන ගත්තේ කාමය ගැන. කාමයේ නිදාන සම්භවය, කාමයන්ගේ විවිධත්වය, කාමයන්ගේ විපාකේ, කාමයන්ගේ නිරුද්ධ වීම, කාමයේ නිරුද්ධ වෙන වැඩපිළිවෙල. එතකොට කාමය කියලා කියන්නේ කාම ගුණ පහක් තියෙන ඒ කෙරේ පුරුෂයාගේ තියෙන සංකල්පීමේ අදහස් සිතුවිලි වලින් හට ගන්න රාගයට කියන කාමය කියලා කියනවා. ඒතර කාමයේ නිදාන සම්භවය තමයි ස්පර්ශය. කාමයේ විවිධත්වය තමයි රූපකාමයේ වෙන එකක්, ශබ්දකාමයේ වෙන එකක්, ගන්ධකාමයේ වෙන එකක්, රසකාමයේ වෙන එකක්, පහසකාමයේ වෙනින් එකක්. කාමයේ විපාකයේ තමයි මේ යමක් කැමැතිද පිනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ආත්භාවයේ දෙආකාර වෙනවා. උපද්දවන පින හෝ පව හෝ විපාක දෙනවා. ඊළඟට කාමයන් නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වුණාම. ඊළඟට කාමයන් නිරුද්ධ වෙන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒක නිසා අපි මේ කරුණ හොඳට තේරුම් ගන්න ඕනේ. ජීවිතේ ඔබ විමස බලන්න උත්සාහ කරන්න මේ කාමයන් එක්ක එකතු වෙලා අපි ඉන්නකම් කාම කියන ස්වභාවය අපි තුල ඇති වෙනවා. මේ අනිත්‍ය වෙන හැටි, වෙනස් වෙන හැටි මේවා තේරුම් ගන්න. ඉතින් අපි හැමදෙනාටම මේ කාමයන්ගේ යථා ස්වභාවය හොඳින් තේරුම් අරගෙන කාමයේ පිළිබඳ විනිවිද දකින ප්‍රඥාව ඇති කරගෙන කාමය ගැන අවබෝධයෙන්ම කලකිරලා විරාගී වූ හිතක් ඇති කර ගැනීම පිණිස කාමයෙන් නිදහස් වීම පිණිස මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අප හැමදෙනාටම උපකාර වේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.